තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලේ දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය රාජසිංහගම තිලක ධම්ම පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ මහව තුඹුල්ලේගම හැලඹ වැව ලිපිනෙහි පදිංචි HMU මුතුමැණිකේ උපාසිකා මාතාව ප්‍රධාන දූදරු ඥාති හිතවතුන් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ජාය බික්ඛු මාච පමාදෝ මාතේ කාම ගුනේ බමස්සු චිත්තං මාලෝහ ගුලංගිලී පමත්තෝ මා කන්දි දුක්ඛ මිදන්ති ඩයිහ මානෝති. ගෞරවනීය අපගේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි, අදත් හැම දිනාගෙම සූදානම උතුම් වටිනා සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. අද සදැහැති පින්බර දායකත්වයේ ලබාගෙන කටයුතු කරන HMU මුතුමැණිකේ උපාසක මෑණියන් ප්‍රධාන අනිකුත් පින්වත් හැමදෙනා බෙහෙවින් සතුටට පත්විය යුතු අවස්ථාවක්. ඔබේ සදැහැති පින්බර දායකත්වය නිසා පින්වත්නි, මුළු ලෝකයක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ලෝකයකට බණ අහන්නට සැලැස්සීමේ මහානීය පින්කමේ කොටස්කරුව බවට තමයි ඔය ඇත්තෝ පත් වෙන්නේ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඇත්තොත් බෙහෙවින්ම සතුටට පත්විය යුතු අවස්ථාවක්. සද්ධර්ම ශ්‍රවණය කිරීමත් ඊටාම වටිනා මහානීය පින්කමක්. එතකොට ඔය දෙපිරිසම ඊටාම උතුම් පින්කම් සිද්ධ කරගන්න උදවිය මේ වෙලාවේදී අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ කරන මහානීය කුසල කර්මය අපි සෑම සියලු දෙනාටම ගෝර කටුක විහිසුණු සසර කතරෙන් එතරව ලබන මාර්ගඵල නිවන් අවබෝධය සඳහාම උදව් උපනිශ්‍රය වන කුසලයක්ම වේවා කියන ඒ උතුම් පරමාර්ථය සිත් තුළ තියාගෙන මෙතෙන් සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න. සිත හොඳට සංවර කරගෙන ඒකාග්‍රව තියාගෙන බාහිර දේවල් ගැන ඔබ හිතන එක නතර කරලා මේ කරන වැඩේට 100% අවධානය යොමු කරගෙන ධර්ම දේශනාව මුල ඉඳලා අග දක්වාම අකණ්ඩව
නොවිසුරුණු මනසකින් ශ්‍රවණය කළොත් තමයි ඒක නිවැරදි සද්ධර්ම ශ්‍රවණයක් බවට පත් වෙන්නේ. සැබෑවටම ධර්මයේහි ශක්තිය අපට ලැබෙන්නේ බණ ඇසුවාට පමණක්ම නෙවෙයි, අසාදරා හොඳට අහන බණ මතක තියාගෙන දරාගෙන ඒ අනුව අපේ ජීවිතය ගත කිරීම තුළින්. අද ඔය ඇත්තන්ට කියලා දෙන්නට සූදානම් වෙන්නේ ප්‍රායෝගිකව ජීවිතයක් තුළ පුරුදු පුහුණු කළ හැකි ධර්ම කොටාසයක් ගැන. ඒ සඳහා අපි මාතෘකා වශයෙන් අද දවසේදී තබා ගන්නට යෙදුනේ ධම්මපදයේ බික්කු කියන වග්ගයට අයිති බොහොම වැදගත් සාර ගර්භ දහම් රසය වෑහෙන උතුම් ගාථා රත්නයක්. භාග්‍යවත් අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාය බික්කු මාච පමාදෝ. පමාදෝ කියලා කියන්නේ ප්‍රමාද වෙන්න එපා කියලා කියනවා. වහ වහාම මහණෙනි. මෙතෙන්දි මහණෙනි කියලා කියන්නේ මේ සිවුරු දරාගෙන ඉන්න අපට පමණක්ම නෙවෙයි, පින්වත් ඔය ඇත්තොත් සසර බය දැකලා ඉන් එතර වීම පිණිස කටයුතු කරන සියලු දිනාටම කරන ආමන්ත්‍රණයක්. ප්‍රමාද වෙන්න එපා මහණෙනි, ඔබටත් එක්කමයි කියන්නේ. වහ වහාම ජාය බික්කු ධාන වඩන්න කියලා කියනවා. වහ වහාම මොකක්ද පින්වතුනි කරන්න කියන්නේ? ධාන වඩන්න. ජාය බික්කු මාච පමාදෝ, ප්‍රමාද වෙවි ඉන්න එපා. වහ වහා මේ ලැබුණු අවස්ථාවේ ධාන භාවනා කරන්න, ධාන වඩන්න. මාතේ කාම ගුණේ බමස්සු චිත්තං. චිත්තං කියන්නේ සිත. අපේ හිත කාම ගුණයන්හි හැසිරෙන්නට ඉඩ දෙන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. වහ වහා ධාන වඩන්න මේ සිත ඔහේ යන්න ඇරලා පංචකාමය ඔස්සේ සැරිසරන්න හැරලා කටයුතු කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. මා ලෝහ ගුලං ගිලී පමත්තෝ. ලෝහ ගුලි, කොහෙද ලෝහ ගිලි අපිට ගිලින්න වෙන්නේ? කොහෙ ගියොත්ද? අපායට යන්න වෙනවා. එහෙම වුන් ප්‍රමාද වෙවි හිටියොත් සසර අපට යන්න වෙනවා අපායට. ගිහාම ලෝහ ගුලි ගිලින්න වෙනවා. ඉතින් අපායේ ඉන්නවා යමපල්ලෝ කියලා පිරිසක්. ඒ අය බඩගිනී කියනකොට. ඉතින් ඔය ඇත්තෝ අහලා තියෙනවා දේවදූත වගේ සූත්‍ර දේශනාවල අපාය දෙන දඬුවම් පිළිබඳව. ඉතින් ඒ දඬුවම් විදලා මට බඩගිනී කියනකොට ඒ යමපල්ලෝ මොකද කරන්නේ? අඬු වලින් කට ඈත් කරලා ලෝහ ගුලි අපිට ගිල්ලවනවා. දවාගෙන රත්විච්චි ගුලි, මේ ලෝහ ගුලි. මහා දැවිල්ලකි වේදනාවකින් මෙයා කෑ ගහනවායි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මේ දේවදූත සූත්‍ර දේශනාවේදී. එතකොට මේකට හේතුව තමයි මේ සසර දිගට සැරිසැරීම, මේ ප්‍රමාද වෙවි හිටපු එකේ ස්වභාවය බලන්න පින්වත්නි. දුකට නැවත නැවත වැටෙන ආකාරය. ඒ නිසා එහෙම අපිත් ප්‍රමාද වුණොත් අපටත් ලෝහ ගුලි ගිල මේ විදිහට අපායවල දුක් විඳින්න සිද්ධ වෙනවා. මා කන්දි දුක්ඛ මිදන්ති ඩයිහ මානෝ. අපායට ගිහිල්ලා ගිනි දැල්වල දැවෙනකොට මා කන්දි අඬන්න එපාලු. අනේ දුකයි දනෝ පිච්චෙනවා කියලා අඬන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසා වහවහාම අපි කළ යුත්තේ කුමක්ද? මේ ලැබුණු ජීවිතය තුළ ධර්ම මාර්ගයේ සැරිසරණ එක. කලාතුරකින් පාරමිතා පිරිච්ච පිරිසක් මේ බණ අහන්නේ. සංසාරේ කලාතුරකින් ලැබෙන මහඟු වටිනා අවස්ථාවක් ඔය ඇත්තන්ට ලැබිලා තියෙන්නේ. බුද්ධෝත්පාද කාලයක්. සද්ධර්මය අහන්න ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ ආශ්‍රය ඔබට ලැබිලා තියෙනවා. ලස්සන මනුස්ස ජීවිතය, ප්‍රඥාව හොඳට තියෙනවා. මේ බණ හොඳට තේරෙනවා. හිතන්න පින්නතුනි, මන්ද බුද්ධික කෙනෙකුට මේ වගේ පැයක දේශනාවක් නෙවෙයි, අපිට දවස් ගණන් සති ගණන් ඉඳවගෙන කොච්චර බණ කියලා දුන්නත් එයාට වැටහෙනවද ධර්මයේ? නෑ. එයාගේ ප්‍රඥාවේ බණ තේරුම් ගන්න තරම් දියුණු වෙලා නෑ. අපි බලන්න සංසාරේ මන්ද බුද්ධික ජීවිත, ඔය විදිහ අපායන් වල තිරිසං ජීවිත මේ සියල්ලක්ම ගත කරලා අඳගොළු බිහිරි වෙලා විවිධ විදිහට දුක් විඳලා මේ විදිහට සසර ආපු ගමනක්. අද පෙර කළ කුසලවල ශක්තිය මතුවෙලා මන්ද බුද්ධික නෑ, හොඳ ජීවිත. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික පවුල් වලට වැටුනේ
නෑ හොඳ බණ ඇහෙන සම්මා දිට්ඨිය පූර්ණය කරගන්න පුළුවන්. ඉලක්ක වෙත යන්න පුළුවන්. ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්න පුළුවන්. සියලුම පහසුකම් ටික ලැබිච්ච වෙලාවේ අපි තව ප්‍රමාද විවි ඉන්නවද? ඉන්න එක සුදුසුද? නමුත් මේ වතාවේ අපි මේ ජීවිතේ කැප කරලා තියෙන ධානා භාවනා කරන්නටද නැත්නම් ගයක් දොරක් දරු මල්ලු හදාගෙන කාලා බීලා සතුටින් ඉන්නද? මොකද ඔබ කියන්නේ? මේ ජීවිතෙත් අපි යොමු කරලා තියෙන්නේ මොකටද කියලා බලන්න. සංසාරේ අමාරුවෙන් ලැබපු අවස්ථාවක්. තේරුණාද? දැන් සත්තුත් තිරිසන් සත්තු අපි දන්නවා කූඩුවක් හදාගෙන පැටව බෝ කරගෙන එහෙම ජීවිතයක් ගත කරනවා. නමුත් අපට ඊට එහා යන්න පුළුවන්. ඒ තරම් වටිනා පිරිසක් මනුස්ස ජීවිතයක් ලබනවයි කියලා කියන්නේ ඒ වගේ පිරිසක් අපි. ඒ උතුම් ජීවිත ලබලා ඉන්න පිරිසක්. ඉතින් අපිත් කල යුත්තේ ගෙයක් දොරක් හදාගෙන සත්තු කූඩු හදන්නා වගේ අපිත් ගෙයක් හදාගෙන එයා ඒක නොතෙමීන්ට විතරයි හදන්නේ. අපි ගෙයක් හදන්නේ නොතෙමීන්ට විතරද? එයා පැත්තේ අයට පේන්නත් එක්කද? මොකද හිතන්නේ? අපේ ස්වභාවය බලන්න. අපි මේ ලස්සන ජීවිතෙත් අපි කැප කරලා තියෙන්නේ මොකටද? පස්කම් සැප සඳහායි. ඉන් මිදීමට සසර දුකින් මිදීමට වීරියවන්ත ජීවිතද අපි ළඟ තියෙන්නේ කියලා තමන් හිතලා බලන්න. ඒ නිසා ඔබට ආද කියලා දෙනවා පැවිදි වෙන්න කියන එක නෙවෙයි. ඔය ජීවිතයේ ඉඳගෙනම කොහොමද අපි එක විනාඩි 5කට පස්කම් සැප වලින් තොරව අපේ හිත තියාගන්නේ. අහන්න කැමතිද ඒ ගැන? ඒ ගැන තමයි අද ධර්ම දේශනාවේදී කියලා දෙන්නේ. එතකොට පින්වත්නි මේකෙදි කියනවා ධාන වඩන්න. එතකොට ධාන ගැන කතා කරනකොට අපි අහලා තියෙනවා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය ආදී වශයෙන් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේදී මේ ධාන ගැන දේශනා කරලා තියෙනවා. ධානය කියලානේ සමාධියේ එක් අධියරයන්. සමාධියක් කියලා කියන්නේ හිතේ එකඟකමක්, නීවරණ නැති හිතක් බවට අපේ හිතපත් කරගෙන ඒ සමාධියේහි විවිධ අඩි වගේ හරියට මේ අපි කිව්ව ධානයන් කියන ඒවා. ඉතින් මේක තමයි වහවහ බුදුරජාණන් වහන්සේ ලබන්නට කිව්වේ. මොකද ධානයකින් තොරව නැත්නම් සමාධියකින් තොරව අපිට යථාභූත ඥාන දර්ශනය පහළ කරගන්න බෑ. සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. සමාහිත කෙනෙක් තමයි යථා ස්වභාවය දකින්නේ. ඒ නිසා අපිට පළමුව සිද්ධ වෙනවා හිත සමාධිගත කරගන්න. සමාධියට ආසන්නම කාරණේ තමයි සතිය. සමාධියට ආසන්නම කාරණේ මොකද්ද? සතිමත් වෙනවා. සතිමත් වීම තුලින් සතිමත් වීම කියන කාරණාව සම්පූර්ණ වුණාට පස්සේ තමයි එයා තුල සමාධියක් වර්ධනය වෙන්නේ. ඒ නිසා අපට බොහොම සමීපයි සමාධියටත් වැඩිය මොකද්ද? සතිමත් වීම. ඔබ අහලා තියෙනවා සතර සතිපට්ඨානෙ අහලා තියෙනව නේද? ඒකෙදි මේ සතිය වඩන හැටි කියලා දෙනවා. ඉරියව් හතරෙදිම සතිමත් වෙන්න පුළුවන්. මොනවද ඉරියව් හතර කියලා කියන්නේ? ඉරියව් අපි සාමාන්‍යයෙන් හතරක් පවත්වනවා. සතර ඉරියව් කියලා. ඉඳගෙන ඉන්නවා, ඇවිදිනවා, සිටගෙන ඉන්නවා, වැතිරිලා ඉන්නවා, නිදාගෙන ඉන්න අවස්ථාව. ඔන්නෝව තමයි ඉරියව් හතර. මෙන්න මේ ඉරියව් හතරෙදිම සතිමත් වෙන්න පුළුවන්. කොහොමද සතිමත් වෙන්නේ? ඉඳගෙන ඉන්න වෙලාවේ මං ඉන්නේ ඉඳගෙනයි කියලා දන්නවනම්, ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පිහිටලා නම් අන්න කියනවා ඉඳගෙන සතිමත් වෙලා. තේරුණාද? ඇවිදිනකොට කොහොමද? ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති. ඇවිදිනකොට දන්නවා මං දැන් ඇවිදිනවා කියලා. ඇවිදිනකොට දකුණ වදිනකොට දකුණ බව දන්නවා, වම වදිනකොට වම බව දන්නවා. ඒ වෙලාවේ හිත අතීතයට අනාගතයට වෙන කෙනෙක් දෙයක් ළඟට ගිහින් නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් ඇවිදින වෙලාවේ ඇවිදින එකත් එක්ක හිත තියෙනවද? දැන් ඔය ඇත්තෝ මේ ධර්මශාලාවට පහළ ඉඳලා උඩට පඩි ගමන් කරමින් ආවා. ඒ හැම පියවරක් ගානෙම සිහිය තිබ්බද නැද්ද? මොකද කියන්නේ? මේ තියන්නේ දකුණ, මේ තියන්නේ වම කියලා සිහියෙන් දාවේ වෙන දේවල් ඉස්සරහා දැන් මේ යන තැන ගැන ධර්ම දේශනාව මොන ස්වාමීන් වහන්සේ වඩීද? ඉතින් බාහිර දේවල් ගැනද හිත තිබ්බේ? තමන්ගේ පියවරේද හිත තිබ්බේ? ඇත්තම කියන්නේ කොහෙද හිත තිබ්බේ? බාහිර පියවරේ හිත තිබ්බේ නෑ. එහෙනම් සතිය තියෙනවද අපි ළඟ? නෑ. මේක පින්වත්නි ජීවිතේට මේක ආවද්ද කරගන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට පියවරක් ගානේ දන්නවා. ඔකට තමයි සක්මන් භාවනා කියලා
කියන්නේ මීට ඉහත දේශනාවලදී අපි සක්මන් භාවනාව ගැන විවිධ විදියට දේශනා කරලා තිනවා. ඔය ඇත්තෝ අහලා ඇති. නිදානේ ඉන්න වෙලාවේ සයානෝවා සයානෝම්හිති පජානාති මන් දැන් ඉන්නේ වැතිරිලා කියලා වැතිරිලා ඉන්න එකේ විතරයි හිත තියෙන්නේ. දැන් ඔබ රාත්‍රියේ නිින්දට ගිහින් නිින්ද යනකම් ඔබට පුළුවන් නම් ඒ ඉරියව්වෙම හිත තියාගන්න. ඔබ සතිමත්ද අසතිමත්ද? සතිමත්. නමුත් අපි ඉරියව්වේ හිත තියනවද? හෙට යන්න තියෙන දේවල් බලපු නාට්‍ය ගැන, බාහිර අය ගැන, බාහිර විසිරිලා ශරීරෙන් හිත අයිනට වෙනතකට ගිහින්නම් අසතිමත්. හිතයි කයයි එකතු වුණාම සතිමත්, සිතයි කයයි වෙන් වුණාම අසතිමත්. සිතයි කයයි එකතු වුණාම අප්‍රමාදය, සිතයි කයයි දෙපැත්තට ගියාම පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදයි. අපි එහෙනම් අප්‍රමාදද ප්‍රමාදද? ප්‍රමාදයි. දෙන්න දෙපැත්තේ. මේකට කියන වඳුරු මනසක් කියලා දෙන්න දෙපැත්තේ නම්. තේරුණාද? ඔබට පුළුවන් නම් මේ හිත කයෙම බැඳලා තියාගන්න. ඕකට තමයි කායානුපස්සනා කියලා කියන්නේ. මේ හිත කයේ බැඳලා තියාගන්නවා. කයත් එක්ක තියාගන්නවා. කයත් එක්ක යාලු කරලා තියාගන්නවා. දෙන්න එකට කරලා තියාගන්නවා. නමුත් අපේ හිත කයත් එක්ක ඉන්න වෙලාවක් තියෙනවද? එළියෙමනේ තියෙන්නේ අපේ හිත නේද? රූප වාහිනිය, සින්දු, බාහිර අය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, අතීතය ගැන හිතනවා, අනාගතය ගැන හිතනවා, දරු මල්ලෝ ගැන හිතනවා, වතු පිටි ඉඩම් කඩම් මේ ශරීරෙත් එක්ක කිසිම වෙලාවක හිත තියෙනවද? තියෙනවද අපි? නෑ දැන් සතිය කියන එක ඔබට සරලවම මං කිව්වොත් මොකද්ද? දෙන්න එකට කරනවා. කවුද දෙන්න? සිතයි කයයි, ස්වාමියයි සේවකයයි. කවුද ස්වාමියා? හිත. සේවකයා කවුද? මේ ශරීරය කය කියන එක. මේ දෙන්න එකතු කරලා තියාගන්නවා. ඇවිදිනකොට ඇවිදින එකත් එක්කම එකතු කරලා තියාගන්නවා. ඕ සක්මන් භාවනාව. දැක්කද? ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න එකත් එක්කම හිත තියාගන්නවා. ඒ වගේම නිදාන ඉන්නකොට සහ හිටගෙන ඉන්න වෙලාවක් ලැබුණොත් සතර ඉරියව්වෙදිත් ඔන්න කරන්න පුළුවන්. ඒ වගේම ඔබ තේ බොනකොට හිත තියාගන්න නැන්නේ සිහියෙන් තේ බොන්නත් පුළුවන්. තේ බොන වෙලාවේ හිත මොකක් එකද තියෙන්න ඕනේ? තේ බොන එකත් එක්කමයි. කෝප්පේ අල්ලනකොට ගන්නකොට තේ එක පානය කරන වෙලාවේ ඒ දැනෙන දැනීම් රසයන් ඒවා වෙනස් වෙන හැටි ඒ සියල්ල ගැනම ඒ වැඩෙත් එක්කමයි හිත කොහෙටවත් යන්න දෙන්නේ නැතුව තේ බොන්න වෙලාවේ හිත තියාගන්න පුළුවන්. තේ බොන වැඩෙත් එක්ක 100%ක්ම. ඒකට කියනවා අපි දෝතින් කරනවා, හදවතින් කරනවා, දෑතින් කරනවා. තේරුණාද? ඒකත් එක්කමයි හිතේ වෙලාවේ. අපි තියනවද තේ බොන වෙලාවේ හිත තේ බොන එකත් එක තියනවද? කෑම කන වෙලාවේ සිහියෙන් බුදුහාඳුරු දේශනා කරන්නේ සම්පජඤ්ඤ පබ්බේදී. තේරුණාද? අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. කෑමක් අද්දී යමක් රස විඳිද්දී සිහියෙන් සම්පජඤ්ඤයෙන් ඒ කෙරෙහිම හිත තියාගෙන කරන්න කියලා බුදුහාඳුරු දේශනා කරන්නේ. කෑමක් අද්දී ඒකත් එක්කමයි. අපි තියනවද? කෑම අනද්දී අනනේකේ ගන්නකොට ගන්නේකේ කෑම කටට දාගත්තට පස්සේ ඒ කට ඇතුලේ තියෙන්න ඕනේ දැන්. අපි ඇතුලේ තියනවද? හපනකොට ඒක හපලා ඉවර වෙනකන් ඒ හිත ඇතුලේ තියෙන්න ඕනේ. අපි තියනවද? අපි දාගත්තට පස්සේ ඒක බලන්නේ මොනව වෙනවද කියලා. එළියේ තියෙන එක ගන්නෙ කොයි වෙලාවෙද? අපි බලන්නේ. අපි රූප වාහිනියක් ළඟ වැඩ දෙක තුනක් එකට දාගෙන කරන අපිට කොහෙද පින්වත්නි සතියක් පිහිටන්නේ? ඒකට කියනවා නැවතිල්ල කරන්න කියලා. එක වැඩක් තෝරාගෙන ඒ වැඩේ 100%ක් ඒකට දාලා. ඒකත් එක්කම කරනවා නම් ඔන්න සතිමත් බව ටික ටික යාතුල දියුණු වෙනවද නැද්ද? මේ දිනදා වැඩ කරන ගමන් මේ භාවනාව කරන්න කියලා කියන්නේ. තේරුණාද? වෙනම ආරණ්‍යයකට ගිහිල්ලා පුරුදු වෙන එක වෙනම දෙයක්. ඉතින් මෙන්න මෙහෙම සමාධියක් ඇති කරගන්න නම් අපි ඒ සඳහා කළ යුතු වටිනාම පුහුණු කළ යුතු ගුණාංගය මොකද්ද? මේ කියලා දෙන සතිමත් බව. මේ කියලා දුන්නේ මොකක් ගැනද පින්වතුන්ට සරලව? සතිය පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඔබට සමාධියක් වර්ධනය වෙන්න පුළුවන් ඔබේ හිත තුළ. ඒ නිසා අපි සමාධියක් අවශ්‍ය නම් බුදුහාමුදුරු මුලදී දේශනා කළේ ජාය බික්කු ධාන වඩන්න. ධාන වඩන්ට නම් සමාධියක් දියුණු කරගන්නට නම් අපි නිතර පුහුණු කළ යුතු වටිනම ගුණාංගය මොකද්ද? සමාධියේ ළඟම කෙනා සමාධියේ මල්ලි වගේ. මොකවුද? සතිය කියන එක දියුණු වුණොත් ඔබ තුල සමාධියක් හැදෙනවමයි. හේතු ටික සම්පාදනය වුණොත් ඵල හරියටම ලැබෙනවා. ඒ නිසා ඔබට තියෙන හේතු සම්පාදනය කරන්න. මොකක්ද එහෙනම් ඔබ කළ යුත්තේ? සතිමත් වෙන්න පුළුවන් හැම වෙලාවෙම. දැන් අපි මේක අද ධර්මදේශනාවට මේ විදිහට සම්බන්ධ කරනවා.
දැන් පින්වතුන් සතිය මුලදී පුරුදු කිරීම සඳහා මේ විදිහට එදිනෙදා වැඩවලදී සතිමත් වෙන එක ලේසි පහසු වැඩක් නෙවෙයි ආධුනික කෙනෙකුට. තේරුණාද? හරි අමාරුයි මුල් කාලේ. ඒ නිසා ඔබ පළමුවෙන් ඔන්න පුහුණු කරනවා එක ඉරියව්වකදී මේක සතිය පුහුණු කරන හැටි අපි ඔබට කියලා දෙන්නම්. දැන් ඔන්න තමන්ගේම නිවසේ නිදහස් වෙලාවක් තෝරාගෙන අනිත් අය නිදාගත්තට පස්සේ රෑ 11ට විතර ගෙදර නිශ්ශබ්ද වෙනවද නැද්ද? නිහඬයි සාන්තයි. දැන් මේ ධර්මයේ යෙදෙන කෙනා රාත්‍රී අවදි වෙනවා. ලෝකේ නිදාගත්තට පස්සේ යා අවදි වෙනවා. ලෝකේ අවදි වුණාම යා නිදා ගන්නවද? එයා සිහියෙන් ඉන්නවා එතකොට. එතකොට පින්වත්නි දැන් මෙයා මේ සිහිය දියුණු කරන්න උත්සාහ කරනවා. එක ඉරියව්වකදී අපි කියලා දෙන්නම්. එතකොට ඒ ඉරියව්වේදී පුරුදු කරගත් එක තමයි අපි අනිකුත් වැඩවලට දිගට යොදා ගන්න. දැන් මේ විදිහට කාමරයක් තෝරාගෙන ඒක පිරිසිදු කරලා බුදු පිළිමයක් තැන්පත් කරලා හොඳට පිරිසිදු තැනක් වෙන්න ඕනේ. වාතාශ්‍රය හොඳට වදින තැනක්. දැන් බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝ ආරණ්‍ය රුක් මුලක් සෙනසුණක්. මොකද ඒ වාගේ තැන්වල පින්වත්නි ආරණ්‍යයක් ගන්න රුක් මුලක් ගන්න මේ කාමී අයින් කරපු පිරිසිදු තැනක්. තේරුණාද? එහෙම තැනක් තමයි යෝගියා තෝරා ගත යුත්තේ මේ අභ්‍යාසය කරන්න. මේ කරන්න උත්සාහ කරන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ආර්ය පරේෂණය. මොකද්ද මේ කරන්න හදන්නේ පින්වත්නි? ආර්ය පරේෂණය. දැන් මුළු ලෝකෙම අනරිය පරේෂණ කරනවා. වස්තුවට ගහ ගන්නවා, දබර වෙනවා, රණ්ඩු වෙනවා, ඒවා කාම වස්තු ටිකක් එකතු කරන්න. මේ අපි මුළු ජීවිතේම අවුරුදු 50ක් 60ක් වෙනකම් මොකටද පින්වත්නි දඟලන්නේ? මොකටද දඟලන්නේ? කාම වස්තු ටිකක් එකතු කරන්න. ඇහෙන් බලන රූප ටිකක්. රටතොට වල ගියාම ලස්සන රූප ටිකක් බලන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර ටිකක් නෙවෙයිද අපි ගෙන්නගන්නේ? කනට ශබ්ද ටිකක්. සාමාන්‍ය දුප්පතා සාමාන්‍ය සින්දුවක් අහනවා. පොහොසත් වුණොත් අපි සාමාන්‍ය සින්දු දහන්නේ. හොඳ යන්ත්‍ර සූත්‍ර ටිකක් ගෙන්න ගන්නවා. ඒකට මේ පොහොසත් වුණා කියලා ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්ද? සාමාන්‍ය කෙනා පවුඩර් ටිකක් ගන්නවා. පොහොසත් වුණොත් හොඳ සුවඳ වර්ග පාවිච්චි කරනවා. සාමාන්‍ය දුප්පතා සම්බෝලයි බතුයි කනවා. පොහොසත් වුණොත් හොඳ ආහාර වර්ග ටිකක් අපිට දිවට ලැබෙනවා. සාමාන්‍ය කෙනා බස් එකේ යනවා. පොහොසත් වුණොත් අපිටම කියලා වාහනයක් දෙකක් තුනක් ගන්න ලැබෙනවා. සාමාන්‍ය කෙනා පැල්පතක ඉන්නවා. ටිකක් පොහොසත් වුණොත් හොඳ ගෙයක් දොරක් මාලිගාවක් හදා ගන්න. ඒතර මෙන්න මේ සියලු පහසුකම් ටික අපි යොදාගන්නේ කුමක් සඳහාද? ඇස පිනවන්න, කන පිනවන්න, නාසය, දිව, ශරීරය පිනවන්න. මේකට කියනවා පංචකාමය කියලා. මෙන්න මේ ඉන්ද්‍රියන් ටික පිනවන්න තමයි පොහොසත්කම් හදාගන්නේ. එතකොට මේ සඳහා තමයි මුළු ජීවිතේම කැප කරන්නේ. ගොඩ දිනෙක මේක සඳහා තමයි කටයුතු කරන්නේ. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා මොකද්ද දේශනා කළේ? මාතේ කාම ගුණේ බමස්සු චිත්තං. හිත ඔය කාම ගුණයන් වෙත යන්න දෙන්න එපා කියලා. අපි එහෙම ඒවට යන්න නොදී ඉන්න පිරිසක්ද? එහෙමමයි මුළු ජීවිතේම කරන්නේ. අවුරුදු 50ක් 60ක් මේ ඔක්කොම වත් පොහොසත්කම් ඇති කරගන්නනේ. අපි පොහොසත් වෙලා අපේ දරුවෝ අපිට වැඩිය පොහොසත් කරන්නට නෙවෙයිද අපි කටයුතු කළේ? දැනට කොහොමදත් අපේ දරුවෝ අපිට වැඩි ටිකක් පොහොසත් ඇති. දැන් මේක තමයි අපේ මේ ජීවිතේ අරමුණු ඉලක්ක වෙලා තියෙන්නේ. හැබැයි බුදුහාඳුරු දේශනා කරනවා මේ කාම ගුණයන්ට යන්න නොදී ඔබට පුළුවන් ද ඒ වගේ හිත බේරලා තියාගන්න. කාමී ගෑවිච්චි නැති හිතක් බවට ඔබ හිතපත් කරගන්න පුළුවන්ද? ආන් ඒ සඳහා මෙයා මොකක්ද කරන්නේ? අර කාමයේ පිනවන අය ඔක්කොම නිශ්ශබ්ද වුණාට පස්සේ gederම හරි නැත්තම් ගහක් යටට යනවා නම් තවත් හොඳයි. රුක්ක මූලගතෝ රුක් මුලක් ළඟට ගියාම රූප වාහිනිය තියෙනවද? ආරණ්‍යකට ගියාම මේ රූප වාහිනිය, ශබ්ද වාහිනිය, ගන්ධ වාහිනිය ඒවා තියෙනවද? ඒවා මොකවත් නැහැ. පන්සලට ගියාමත් ඒවා ලැබෙනවද? සිල් ගන්නට ඔය ඇත්ත පන්සලට යනවා කියමුකෝ. ඒත් ඒවා ලැබෙන්නේ නැහැ. ඒ හින්දා තමයි 4 වෙනකොට එන්න හදිස්සි. ඒවා දෙනවා නම් දවස් 2 3ක් ඉඳී. තේරුණාද? මේවන් මේ වගේ අයින් වෙනවා අපි. ඒක තමයි සුදුසු පරිසරයක් තෝරාගෙන. දැන් ඔන්න බුදුහාමුදුරු දේශනා කරනවා පල්ලංකම් ආපුජිත්වා පලක් බැඳ ගන්න මේ ශ්‍රේෂ්ඨම වැඩේ කරන්න සූදානම් වෙන්නේ. පට්ටල් ආසනයක් බුදු පිළිම වහන්සේ ආදර්ශයට අරගෙන හොඳට පින්වත්නි පළඟක් බැඳගෙන වාඩි වුණා. වාඩි වෙලා ශරීරයේ උජුං කායං ඍජුයි. නැත්තම් නින්දට බර වෙනවා. එහෙට මෙහෙට ඇද වුණාම අපි ඍජුව කිව්වහම දඬු කඳේ ගැහුවා තද කරලා තියාගන්නේ. හිරයට තියාගන්නේ කය ලිහලා දාලා බොහොම සැහැල්ලුවෙන්
ඔන්න වාඩි වෙනවා. බලන්න පින්වත් මේක අහනකොට සතුටක් එන්නේ නැද්ද හිතට? ශ්‍රේෂ්ඨ වැඩක් මේ. බුදුරජාණන් වහන්සේ ඕක නෙවෙයිද අපිට පෙන්වන්නේ? බුදු පිළිම වහන්සේ දිහා බලන්න මං වගේ මේක කරන්න. නමුත් අපි කරනවද? විනාඩි 5ක් උන්වහන්සේ කරන්න කිව්ව වැඩි අපි ආහාර තියනවා, මල් තියනවා, ඔක්කොම පූජාවන් තියලා ඔබ වහන්සේ ඔක කරගන්න කියලා අපි අයින් වෙනවා මිසක් ඒක කරනවද? උන්වහන්සේ දිහා බලන්නකො මේ වෙන මොනවද පෙන්නනවද අපිට කරන්න කියලා. හොඳට පට්ටල් ආසනයක් හදාන උන්වහන්සේ දැස අඩවන් කරන මං මේක කරන්න. ශ්‍රේෂ්ඨම වැඩේ මේ. ආර්ය පරිශ්‍රණය කරන්න. අපි ඒක කරනවද? ඒක විතරයි කරන්නේ නැත්තේ. අනිත් ඔක්කොම අපි පින්කම් කියලා දේවල් කරනවා. මේ ශ්‍රේෂ්ඨම වැඩේ පින්වත්නි. දැන් ඔන්න මේ විදිහට ආසනයක් හදාගෙන ඇහැ වහලා දානවා. ඇහැ හරි භයානකයි. මොකද ඇහැ තමයි අපි වේගෙන්ම මේ සංසාරේ දක්කගෙන යන කෙනා. ඇහැ තේරුණාද? වේගෙන්ම ආරම්මණයන් කෙරෙහි බඳින කෙනා. ඇහැ පන්න කොහොම හරි වට්ටගත්තොත් කන දිනනවා. යාට සින්දු ප්‍රියමනාප දේවල්, කර්ණ රසායන දේවල් අහන්න කැමති. ඉතින් මේ වගේ මේ ඉන්ද්‍රියන් වල පොරයක් තියෙන්නේ. මේ රූප, ශබ්ද, ගන්ධ මේවා පුළුවන් තරම් මේවා තුලින් පිනවීම සඳහා මේ ඉන්ද්‍රියන් වල මහා පොරයක් තියෙනවා. ඒතකොට අපි කරන්නේ ඇහැ වහලා දැන් නිශ්ශබ්ද පරිසරය දැන් ගන්ධ සුවඳ ආග්‍රහණය කිරීම නතර කරලා දැන් කතා කරන්නෙත් නෑ, කෑම කන එකත් ඒව මුකුත් නෑ. අපි ඒවත් නතර කරලා හොඳට සුව පහසු ශරීරයක් සකස් කරගෙන අපේ හිත දානවා මොකටද? ඒ ශරීරයට අවධානය යොමු කරනවා. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට හිත ගන්නවා. මං දැන් ඉන්නේ වාඩි වෙලා කියලා ඒ හදාගත්ත සුව පහසු ආසනයේ ඇතුළට හොඳට හිත අරගෙන බලන්න. ඒ වෙලාවේ ඔබට දැනෙනවා නම් ඉඳගෙන ඉන්න බව, ආසනෙත් එක්ක තද වෙලා තියෙන හැටි, කුස උස් පහත් වෙනවා, පපු ප්‍රදේශයේ උස් පහත් වෙනවා, උරහිස් උස් පහත් වෙන හැටි, නාසිකාග්‍රේ හුස්ම වදිනවා. මෙන්න මේ ලක්ෂණ තේරෙනවා නම් දැන් හිත ඇතුළට ඇවිල්ලාද නැද්ද? මොකද කියන්නේ? මේ ලක්ෂණ තේරෙනවයි කියලා කියන්නේ හිත ගේ ඇතුළට ඇවිල්ලා. දැන් තියෙන්නේ ඔය ගෙන්නගත්ත හිත ඇතුළෙම තියාගන්න එක. තේරුණාද? ඕක තමයි භාවනා කියලා කියන්නේ. කොහොම හරි කරලා ඇතුළට ගෙන්නගෙන හොඳ පරිසරයකට ගිහිල්ලා මේක පුරුදු වෙන්න වෙනවා. පුරුදු වෙන කෙනා මේ වාගේ ශරීරය ඇතුළට හිත ගෙන්නගත්තා දැන් ගේ ඇතුළෙම තියාගන්නටයි අවශ්‍ය. ඒ සඳහා අපි හිතට තෝරලා දෙනවා මේ කයේ ඇතුළෙම ප්‍රකට වෙලා තියෙන අරමුණක්. තේරුණාද? දැන් පින්වත්නි සමත භාවනාවලදී නම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, ඉතින් අසුබ සති, මරණ සති විවිධ අනුස්සති තියෙනවා. ඒ කියන්නේ බාහිරින් අපි සිහි කරන දෙයක්. නමුත් මෙතෙන්දි මේ සතිපට්ඨාන භාවනාවේදී පෙන්වන්නේ ඇතුළතම මතුවෙන එකක් දිහා බලන්න. හොඳට ලිහලා දාපු ශරීරයක් සකස් කරගෙන තමන් ඇතුළට ඇවිල්ලා බලනකොට ඇතුළේ මොනවද වැඩ ටිකක් සිද්ධ වෙනවා. අපි හිතලා කරන ඒවා නෙවෙයි. මෙන්න මේ සිතලා කරන්නේ නැති ඉබේ මතුවෙන ප්‍රත්‍යක්ෂය කියලා මේකට කියනවා. එහෙම එකක් තමයි හුස්ම රැල්ල කියලා කියන්නේ. මොකද්ද? මේන් ඇතුල් වෙනවා නාසිකාග්‍රේ, මෙන්න වැටෙනවා නාසිකාග්‍රයේ ආශ්‍රිතව උඩුතොලේ හෝ යම් අයගේ පොඩි වෙනස්කමක් සිද්ධ වෙනවා. නමුත් මේ උඩුකයේ නාසිකාග්‍රයේ සමීපයේ තමන්ට වැටෙනවා හුස්ම සියුම්ව ඇතුල් වෙන පිට වෙන හැටි. එසේනම් කල යුත්තේ ශරීරයේ අනිත් කොටසුත් අමතක කරලා නාසිකාග්‍රයේ ප්‍රකට වෙලා තියෙන හුස්ම රැල්ල දිහා අවධානය යොමු කරන එක. දැන් බලන්න මොනතරම් අතහැරිල්ලක්ද කියලා. නාසිකාග්‍රයේ මේ හුස්ම රැල්ලේ හිත බඳිනවයි කියලා කියන්නේ. ඒ වෙලාවේ ප්‍රකට හුස්ම රැල්ලේ හිත තියෙනවයි කියලා කියන්නේ. දැන් බාහිර ලෝකෙම මේ අතහැරලාද නැද්ද? එක හුස්මක් ගන්න වෙලාවක් අපි උදාහරණයට ගනිමු. ඇතුල් වෙන වෙලාවේ මෙන්න හුස්ම ඇතුල් වෙනවා කියන එක යා දන්නවනම් ඒ මොහොත පිරිසිදුද නැද්ද? ඒ වෙලාවේ රූප බලලාද? කාමයට ගිහිල්ලා? සින්දු අහලාද? ගන්ධ රස පහසකට ගිහින්ද? හිත ඒ වගේ මිදිලානේ පින්වත්නි. අතීතේනොත් මිදිලා, අනාගතේනොත් මිදිලා. වෙන කෙනෙක් ගැන හිත හිටියත් නෙවෙයි, වෙන දෙයක් ගැන හිත හිටියත් නෙවෙයි. දැන් මේ ප්‍රකට හුස්ම රැල්ලේ හිත තියනවායි කියලා කියන්නේ ඒක අර කාමයට යනවට සාපේක්ෂව දැන් පිරිසිදුද නැද්ද මේ හුස්ම රැල්ලේ තියෙන මොහොත? මොකද කියන්නේ? පිරිසිදුයි. හැබැයි යෝගාවචරයට මේක තේරෙන්නේ මුලදී පිරිසිදුකමක් විදිහටද කම්මැලිකමක් විදිහටද? අර කාමේ පිනවනවා වගේ, අර රූප ශබ්ද ගන්ධ නාට්‍යයක් බලනවා වගේ එහෙම සතුටු දනවන දෙයක්ද මෙතන තියෙන්නේ? එහෙම තියෙනවද?
එහෙම නෑ නිකන් නීරසයි. පාළුයි කම්මැලි වගේ එහෙම දැනෙන්නේ නැද්ද මේක අහන්න කොටත්? කරන්න ඕනේ නෑ. මේ බණ අහන කොටත් එහෙම තේරෙන්නේ නැද්ද? නීරස නිකන් ඈනුම් යන ඒ හැටි පින්වත් මේ කාමයේ අයින් වෙච්ච ගමන් අර පිනවන ගතියෙන් අයින් වෙච්ච ගමන් හිතට ඒක මුලදි තේරෙන්නේ මොකක් වගේද? කම්මැලිකම. හැබැයි මේ කාමෙන් අයින් වීමේ කියන එකේ ලක්ෂණයක් පින්වත්නි. නිදිමතයි කියලා කියන්නේම මොකද්ද දැන්? අර කාම ගති ටිකක් අඩු වෙලා දැන් සංසාරේ මිදෙන පැත්තටයි යන්නේ කියලා තේරුනොත් අන්න ප්‍රඥාව තියෙනවා කෙනේ. අම්මෝ මේ වැඩේ බෑ කම්මැලි ටීවී එක දා ගන්න ඕනේ කියලා. ආයෙ ගිහිල්ලා හරකට වැටෙනවා නම් එයා තුළ ප්‍රඥාවක් හරියට නෑ. මේ කම්මැලි කියන එක තමයි කාමයේ අයින් වීම මේ පෙන්වන්නේ පින්වත්. නිර්වින්දනය වෙලා දැන් ඒව අයින් වීම කියන එක තමයි දැන් ඉස්මතු වෙලා තියෙන්නේ. හැබැයි හරියට ඥානයක් මෙතෙන්දී අවශ්‍ය කරනවා. ඉතින් බලන්න පින්වත්නි කොහොම හරි අපි කියමු හුස්ම රැල්ලක දෙක හිත මෙයා තියාගත්තා නම් ඇතුල් වෙන වෙලාව ඇතුල් වෙනවා කියලා නාසිකාග්‍රේ හුස්ම පීරාගෙන හොඳට ප්‍රකට වෙනකොට ඒකත් එක්කම සෝ සතෝ අස්සසති සෝ සතෝ පස්සසති ප්‍රස්වාස වෙලාවේ ප්‍රස්වාසය කියලා දන්නවනම් ඊටාම වටිනවා. තේරුණාද? ලොකු එකඟකමක් ඒක කරන්න කෙනෙකුට අවශ්‍ය කරනවා. මේ හුස්ම රැල්ල දිහා බලන්න පුළුවන්ද? මේ ඇතුල් වෙන හුස්ම, මේ පිට වෙන හුස්ම, මේ ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කෙටි කියලා ඕවා බලන්ට නම් පින්වත්නි මුළු ලෝකෙත් එක්ක තිබ්බ ගනුදෙනු අතහරින්න වෙනවද නැද්ද? අතහැරලා මෙයා ඉන්නේ මේ මා පුදුමාකාර වටිනා වැඩක මෙයා නිරත වෙන කෙනෙක්. තේරුණාද? ලෝකයක් අතහැරලා කාම ලෝකෙම අතහැරලා දැන් මෙයා මේ වැඩේ කරනවායි කියලා කියන්නේ. මොනතරම් පිරිසුදුකමක්ද කියලා හිතන්න. මොනතරම් හිතේ එල්ලයක් දැන් මෙයා තුල තියෙන්න නැද්ද කියලා බලන්න මේ වැඩේ කරන්න. ලේසියෙන් පුළුවන්ද? දරුවෝ ගැන හිත පුතා ගැන හිත ගේ ඉදිරි තට්ටු ආදන හැටි හිත ඉඩමක් ගන්න එක හිත දැන් මේ හුස්ම දිහා බලන්න පුළුවන්. මේ ඇතුල් වෙන එක වෙනවයි කියලා දකින්න පුළුවන්. ඕවා හිත දැන් ඒවෙන් අතහැරෙන්න එපා. දැන් මේ වැඩේ කරන්න නම්. ඒකට මොනතරම් වටිනාකමක් තියෙනවද බලන්න. මෙන්න මෙහෙම පින්වත් දැන් හුස්ම රැල්ල හොඳට දැන් ඉස්මතු කරගෙන මේ ප්‍රකට වෙච්ච හුස්ම රැල්ලේ හිත තියාගෙන මෙයා ඉන්නවා. දැන් ආශ්වාස කරන වෙලාවේ ආශ්වාසයේ බව දන්නවා. ප්‍රශ්වාස වෙන වෙලාවේ ප්‍රශ්වාසය කියලා දන්නවා. දැන් ඔබ හිතන්නේ මේ භාවනා කරන උදවිය මෙතන ඉන්න නිසා මේක කර කර ඉන්න වෙලාවේ දිගටම හිත මේකෙම තියනවද එළියට පයින්නවද? මොකද කියන්නේ? ඉඳගත්ත වෙලාවේ ඉඳලා පැයක් භාවනා කරන්න ඉඳගත්තා නම් පැයම හුස්ම රැල්ලේ තියනවද එළියට පයින්නවද? මොකද කියන්නේ? දැක්කද පින්වත්නි හිතේ පුරුද්ද ඉස්මතු වෙනවා. හිතේ පුරුද්ද මොකද්ද? පිරිසිදු තැන ඉන්න කැමති නෑ. ඇයි? සංසාරයක්ම අපි කලේ අපිරිසිදු තැන්වලම මේ හිත සැරිසරන්ට දීලා තිබ්බ එක. කූඩල්ලට පිරිසිදු තැනක් දුන්නට ඉන්නවද? හොඳ තැනක් ඔය අඳුරු තැන්වල ඉන්න එපා මේ එහෙම කියලා අපි කූඩල්ලේ කොට්ටයක් උඩ තියනවා. ඉන්නවද? එයාට නැන්නේ මොකද්ද? අඳුරක් තියෙන තෙතමනේ සහිත තැනක්මයි. කොට්ටේ කියන්නේ පිරිසිදු තැනක්. හැබැයි එයාට ඒක නැන්නේ නෑ. අපේ හිතටත් එහෙම නෙමෙයිද? හුස්ම රැල්ල කොච්චර පිරිසිදුද? හැබැයි ඉන්න කැමතිද? නෑ. ආපහු සැරයක් පයින්නවා. කොහෙටද පයින්නේ? දැන් ඔන්න පින්වත් දැන් S2ත් වහලා දැන් රූප මොකවත් පේන්නේ නෑ. එතකොට මෙයාට මතක් වෙනවා මුණුබුරාගේ රූපේ. දැන් අම්මලාට ගොඩක් මතක් වෙන එකක් මං කියන්නේ. මුණුබුරා මිනිබිරි දරුවන්ට වැඩි ඒ අය තමයි සමීප. තේරුණාද? දැන් මුණුබුරා ඉස්සරහට මැවිලා පේනවා. දැන් හිතේ මායාව බලන්න. දැන් රූපයක් සජීවීව පෙන්නන්ට දැන් ඇහැ වහලා නිසා දැන් මොකද කරන්නේ? හිතේ අර සංඥා ගබඩාවේ තියෙන රූපයක් එළියට මතු කරලා දෙනවා. දැන් හිත බලන්න මේ රූපේ හරි කමන්නේ දැන් අල්ල ගන්න හදන්නේ. පුතාගේ රූපේ මුණුබුරාගේ රූපේ ලස්සනට මැවිලා පේනවා. දැන් අරක දකින්නකොටම දැන් මුණුබුරා ගැන කල්පනා වෙලක් එනවද නැද්ද? ඒක දිහා බලානින්ට ආසාවක් එනවද නැද්ද? දැන් එහෙම ඒ රූපයක් එනකොට හිතට දැන් පින්වතුන් මොකද්ද කරන්න ඕනේ? තේරුම් ගන්න ඕනේ පළමුවෙන්ම මේක තමයි හිතේ ස්වභාවය. නමුත් බුදුහාමුදුරු දේශනා කළා මාතේ කාම ගුණේ බමස්සු චිත්තං. කාම ගුණයන්ට හිත යන්න දෙන්න එපා. දැන් හුස්ම රැල්ලේ හිත තියාගෙන ඉන්න වෙලාවේ තමයි අර රූපේ මතුවෙලා ආවේ. ඇයි එහෙම උනේ? හිත කැමති හුස්ම රැල්ලේ ඉන්නවට වැඩිය ඒකේ කාමේ නැති නිසා අර රූපේ බලන්ට හිත කැමති. ඒ නිසා තමයි අර හිතෙන්ම මවාගත්ත රූපයක් දිහාවට හිත යොමු වෙලා තියෙන්නේ.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම ගුණය වෙත යොමු වෙන්න එපා. කාම ගුණයන්හි හිත සැරිසරන්ට දෙන්න එපා. දැන් කාම ගුණයකට තමයි හිත ගිහින් තියෙන්නේ. තේරුණාද? දැන් පිරිසිදු තැනින් මිදිලා අපිරිසිදු තැනට හිත ගිහින්. එසේනම් කල යුත්තේ කුමක්ද ඔබ? පින්වතුන් කල යුත්තේ මොකද්ද? අලුතෙන් මතුවෙච්ච ඒක රසවත් මුණුබුරා ගැන හිතන එක මේ හුස්ම දිහා බලාගෙන ඉන්නවට වැඩිය වටිනවද නැද්ද? හිත කැමතිද නැද්ද ඒකට? හුස්මේ මොකෝවත් නැහැ, රසයක් නැහැ. ගෑනු හුස්ම, පිරිමි හුස්ම කියලා එකක් තියෙනවා නිකන් ඌලඟ. ඒක දිහා බලාගෙන ඉන්න එක නීරසයි. කම්මැලි කරවන සුළුයි, එපා කරවන සුළුයි. හැබැයි මුණුබුරා ගැන හිතන එක ඊට සාපේක්ෂව හරිම ආමේ සහිත සුව එළවන හොඳ අලුතෙන් ආපු හොඳ අරමුණක්. ඒක ගැන හිත අනේ මුණුබුරා මාට සලකයි හොඳයි බලයි කියලා ඉතින් ඒවා හිතෙනවා දිගට. දැන් මෙතෙන්දි පින්වතුන් කල යුත්තේ කුමක්ද? මං ඔබෙන් අහනවා. ආම්බුදුහාඳුරු දේශනා කරනවා කාම ගුණයන්හි සැරිසරන්ට දෙන්න එපා. එසේනම් නැවත ඔබ කල යුත්තේ අට්ඨියති හරායති jigucchati බුදුහාඳුරු දේශනා කරන ඒක පළව හරිනවා, අයින් කරලා දානවා. මොකද්ද? මුණුබුරා ගැන හිතන එක අපි අයින් කරලා දාලා හරායති ඒක අතහැරලා දාලා ඉවත් කරලා දාලා ඒක ගැන පිළිකුලක් ඇති කරගෙන ඇයි මේක නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉන්න කිව්ව ආරක්ෂිත භූමිය. මං ඉන්න කිව්ව තැන නෙවෙයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ පිය භූමිය මොකද්ද? සතිපට්ඨාන භූමිය. ඒ කියන්නේ හුස්ම රැල්ල එක්ක ඉන්න වෙලාවේ උන්වහන්සේගේ ආරක්ෂාව අපිට තියෙනවා. මාරයට අහු වෙන්නේ නැහැ. කෙලෙස් මාරයට අහු වෙන්නේ නැහැ. හිතේ පිරිසිදුකමක් ගොඩ නැගිලා තියෙනවා. දැන් හැබැයි ඒක යට කරගෙන කාමයක් ඉස්මතු වෙලා මුණුබුරා ඉස්සරහ අපිට මැවිලා තියෙනවා. දැන් ඒකට ගියොත් පිය භූමියෙන් අයින් වුණාද නැද්ද? ආරක්ෂාව නැති වෙනවද නැද්ද? ආරක්ෂාව නැති වෙන. හැබැයි රසවත්. ඒක ගැන හිතන එක හරිම රසවත් ප්‍රිය උපදවන සුළුයි. ආයෙ හිත නැගිටලා එනවා. යන්නවත් උනේ මුණුබුරා බලන්න කියලා. දැන් ආයෙ හිතෙනවා පිටින්. හරි ප්‍රසාද ජනක හොඳ අරමුණක් මේ මුණුබුරා කියන එක. නමුත් ඒකේ කෙලෙස් තියෙනවා. ඒක අපිරිසිදුයි. ඒකේ ඉන්නේ එක බුදුහාමුදුරන්ගේ ආරක්ෂිත භූමියට පටහැනි. මාරයට අහු වෙනවා, ක්ලේශ මාරයට අහු වෙනවා. එසේනම් අපි නැවත කළ යුත්තේ අර අරමුණ අතහැරලා අලුතෙන් උපන් ද්විතීයක අරමුණ මුණුබුරාගේ මැවිච්ච රූපේ අතහැරලා නැවත මොකටද දෙන්නේ අපි? ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛා මේ ප්‍රනීත හුස්ම රැල්ල. ඒතං සන්තයි ඒක සාන්තයි. ඒක ප්‍රනීතයි. ඒක මධ්‍යස්ථයි, උපේක්ෂා සහගතයි. ඒක පිරිසිදු තැනක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ මට අරමුණක් විදිහට දීලා තියෙන අරමුණ. ඒකේ ඉන්නකම් බුදුහාමුදුරන්ගේ ආරක්ෂාව මට තියෙනවා. පිරිසිදුකමක් හිතේ තියෙනවා. කෙලෙසෙන්නේ නැහැ හිත. නීවරණ වලට යට වෙන්නේ නැහැ. ඒක ශාන්තයි පිරිසිදුයි කියලා නැවත මොකද කරන්නේ? අර පිරිසිදු තැනට හිත ආපහු සැරයක් ගෙන්න ගත යුතුයි. ගෝචර භූමියේ ඉඳලා අගෝචරයට පයින්නවා, අපිරිසුදු තැනට පයින්නවා. නැවත ඔබ කළ යුත්තේ අජ්ජත් ගෝචරයට ආපහු සැරයක් පිරිසුදු තැනට හිත ගෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි පුහුණුව කියලා කියන්නේ පින්වත. මේ හිත එකවරම පිරිසුදු තැනක් දුන්නයි කියලා දිගටම ඉන්නේ නෑ. එයාගේ පුරුද්ද ඉස්මතු වෙනවා. දැන් මේක භාවනා නොකරන කෙනෙකුට මේ අත්දැකීම් තියෙනවද? නෑ. එයා කවදාකවත් හිතට පිරිසිදු තැනක් නම් දීලා නෑ. උදේ ඉඳන් ඇඳ වෙනකන් මේ ඉන්ද්‍රියන් ටික මාරු වෙවි මේවට සැරිසරන්න දීලා රූප බලලා ඇති වෙච්චාම සද්දයකට යනවා. සද්දෙන් ගන්ධකට රසකට පහසකට මෙන්න මේවා මාරු කර කර වේගෙන් දෙන එක තමයි පොහොසත්කම කියලා කියන්නේ. මේ ඉන්ද්‍රියන් වලට වේගෙන්ම අරමුණු දෙන්න පුළුවන් නම් කාම වස්තු ටික ඉබේ රසවත් දේවල් දෙන්න පුළුවන් නම් වේගෙන්ම එයා පොහොසත්. එච්චර වේගෙන් දෙන්න බැයි නම් මොකද්ද කියන්නේ? පොහොසත්ද දුප්පත්ද? දැන් අපි කොහොම කට්ටියද? පොහොසත් දෙන්න කොහොම හරි ඈ වේගෙන් දෙන්න ඕනේ මේ ඉන්ද්‍රියන් ටිකට අරමුණු වේගෙන් දෙන්න පුළුවන් නම් හිතන ප්‍රමාවෙන් ඕනෑම සින්දුවක් මෙතන ඉඳලා බොත්තමක් ඔබ තමයි අහන්න පුළුවන් නම් හරි පොහොසත් හොඳ සල්ලිකාරේ මාත් කොහොම හරි ඒ ඉලක්ක වලට යන්න නැහැ කියලා අපි ඔක්කොම එතන දුවන්නේ මේ. තේරුණාද? මෙන්න කාමයේ තියෙන භයානකම බලන්න බුදුහාඳුරු දේශනා කරන පිරිසිදු තැන ඉන්නේ නැහැ. තෝරලා දුන්නා. හුස්ම රැල්ල වගේ පිරිසිදු තැන. මේ තෝරලා දෙද්දි හිත ඒවට පයින්නවද නැද්ද? පයින්නවා පින්වත. මේක එදිනෙදා කම් සැප විඳිමින් ওই gedara dura ගෘහ ජීවිත ගත කරන අයට මේ බණ තේරෙන්නේ නෑ. නමුත් එක දවසක් හරි මේක උත්සාහ කරලා එක දවසක් හරි භාවනාවකට ගිහින් සතිමත් බව පුහුණු කරන්න මේ හිත පිරිසිදු තැනක තියන්න උත්සාහ කළ කෙනෙකුට හොඳට මේක
තේරෙන ඔක්කොම රැකියා අයින් කරලා නිවාඩු වැරගෙන ගෙදර දොරෙන් අයින් වෙලා දරමුණු බෝ ඇතහැරලා වෙහෙස මහන්සියෙන් දවස් දෙකක් කොහොම හරි දාගෙන භාවනා ආරණ්‍යයකට භාවනා කරන්නම් කියලා ගියා. හැබැයි හිත ඉන්නවද? ඉන්නවද හිත? මේ මුණුපුරා ඉස්සරහට ඇවිල්ලා. ගෙදර මතක් වෙනවා, යේලි මතක් වෙනවා. රත්තරන් බඩු ටික යේලි ගයිද කියලා හිතෙනවා. විවිධ ඒවා සිහි වෙනවා. ඉඩම් කඩම් ගෙදර. එතකොට මේ තේරුණාද? ශරීරේ ආරණ්‍යයේ තිබ්බට හිත කොහෙද? මං කරා භාවනා කියලා එන්නේ එනකොට. හැබැයි ඉඳලා තියෙන්නේ කොහෙද? මෙයාගේ හිත ගෙදර. අපි සාමාන්‍යයෙන් එහෙමනේ කරන්නේ සිල් ගන්නවා කියලා. රෑ තිස්සේ පින්වත්නි දවස් දෙකකට කලින් මෙව හොදනවා, සුදු ඇඳුම් හොදනවා, ඒවට නිල් ගහනවා, ඔක්කොම කරනවා. දැන් මේ ගෙදර නෙවෙයි ඉන්නේ කොහෙද? පන්සලේ. දැන් මේ තව මේ සිල් ගන්නට ඉන්නේ. ඒවා හිතනවා මෙහෙම කරනවා, මෙහෙම පූජා කරන්න ඕනේ, ආ විදිහට වන්දනා කරන්න ඕනේ කියලා. ඔක්කොම හිතනවා. හිතලා දැන් ඔන්න ශරීරේ ගෙදර තියෙද්දි හිත පන්සලේ. පන්සලට ගිය ගමන් ශරීරේ පන්සලේ සුදු අන්දලා ලස්සනට දෙන හිත. දැන් ඔහොම එකක් අපේ තියෙන්නේ. මේක එක තැනකට ගන්න එක තමයි සතිමත් බව කියලා කියන්නේ. සිල් ගන්නේ ඒකටයි. සීලය සතිය සඳහා, සතිය සමාධිය සඳහා, සමාධිය ප්‍රඥාව සඳහා. නමුත් මේවා අපේ හරියට මේ අවබෝධයෙන් නෙමෙයි මේ දේවල් කරන්නේ. නමුත් ඔන්න දැන් පින්වතුන් මතක තියාගන්න, අර විදිහට පිරිසිදු තැනකට දැම්මට පස්සේ හිත කැඩිලා අපිරිසිදු තැනකට ගියොත් ඔබ වහා කළ යුත්තේ නැවතත් පිරිසිදු තැනට ගෙන්න ගන්නවා. එච්චරයි. ආපහු රැකවරණයක් ලැබෙනවා. ආපහු ධර්මීය ආරක්ෂාව සැලසෙනවා. ආපහු බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාව ඔබේ හිතට ලැබෙනවද නැද්ද? පිරිසිදු තැනට දාපු ගමන් නැවත ලැබෙනවා පින්වත්නි. එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ මූල කර්මස්ථානයේ හුස්ම රැල්ල කියන එක විචිත්‍ර නැතත්, ඒක සුන්දර නැතත්, අපි නැවත කරන්නේ ඒ පිරිසිදු තැනටම හිත ගෙනත් දානවා. මේක තමයි පුහුණුව කියලා කියන්නේ. භාවිත මනසක ස්වභාවය නැවත නැවත මේක කරන්න වෙනවා. එහෙම ගෙන්න ගත්තා කියලා ආයෙ යන්නේ නැතුව ඉඳීද? මොකද පිංගුතුන් කියන්නේ? ආයෙ යනවා. හරි අමාරුයි. ඒකයි මේක බුදුහාමුදුරු දේශනා කළේ මේක සෙල්ලමක් නෙවෙයි. කැලේ ඉන්න කුළුහරකෙක් මෙල්ල කරනවට වැඩි අමාරුයි කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. අමාරු දෙයක් පින්වන්ති. කුළුහරකකින් වැඩ ගන්න නම් මෙයා මෙල්ල කරන්න වෙනවා. ඒ සඳහා විවිධ උපක්‍රම තියෙනවා. එයා කණුවක ගැට ගහන්න වෙනවා. ශක්තිමත් ටැඹයකින් ගැට ගහනවා. හොඳ ලණුවකින් බැදලා. ආන් ඒ වගේ අපේ හිතත් කුළුහරක් සිතක්. කොච්චර හුස්ම රැල්ල ගැට ගැහුවත් ආපහු කඩාගෙන මේන් යනවා කැලේට යනවා වගේ. අපේ හිතත් අර අරමුණු වෙත විසිරලා යනවා. ඒ වගේම ඔන්න දැන් කාමයේ කරා කොච්චර විසිරෙනවද කියන එක ඔබට තේරෙනව නේද? මේ පිරිසුදු දෙනක් දුන්නාම තමයි තේරෙන්නේ මේක කොච්චර නපුරුද කියන එක අපේ හිත. නැත්තම් ඔය gedara dora පිනක් දහමක් කරන කාලා බීලා ඉන්නක හිත මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙන්න මේක කරලා බලන්න. අද ගිහිල්ලා gedara ලේසි වැඩ නෙවෙයි. හැබැයි බැරිද? පුළුවන් පින්වත් නැවත කරන්න තියෙන්නේ. භාවිතා බහුලී කතා. නැවත ඒකම කරනවා. ආයෙ ගියදින්. හැබැයි මට ගෙනත් දාන්න තියෙනවා. කොච්චර ගියත් දැන් මට ගෙනත් දාන්න තැනක් තියෙනවනේ. ඉතින් ඒක කොච්චර වටිනවද බලන්න. ඉතින් සාමාන්‍ය ගෙදර දොර කෙනෙකුට ගෙනත් දාන්න තැනක් තියෙනවද? එයාට ගෙනත් දාන්න තැනකුත් නැහැ. යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. අපි දන්නවා පිරිසිදු තැනක් තියෙනවා. ඒකට ගෙනත් දාන්න. එයා ගියදින් එයාගේ පුරුද්දට. ඒක කමන්නේ. මං නැවත මොකද කරන්නේ? පිරිසිදු තැනට ගෙනත් දානවා. දැන් ඔන්න ඔය විදිහට ඉන්න ගමන් ශබ්දවලටත් විසිරීලා යනවා. දැන් ওই රූප විතරනේ අපි කතා කළේ. දැන් ඔන්න පින්වත්නි ශබ්ද ඇහෙනවා. මිහිරි ශබ්ද විවිධ හඬවල් ඇහෙනවා ඈතින්. දැන් අපි ආරන්නේ එහෙම දැන් භාවනා කරන වෙලාවල් වල ඈතින් සමහර විට ඔය හැන්දෑවට පාන් අරන් යන වාහනවල වාදනයක් ඇහෙනවා. ඒක පවා දැන් මේ වෙලාවේ මොකොත් නැහැ අරමුණු. පිරිසිදු තැනක ඉන්නේ. ඒක පවා මිහිරි සංගීතයක් වගේ. ඒකට කැඩිලා ඔන්න යනවා. එතකොට Taman දැනගන්න ඕන දැන් මගේ හිත තියෙන්නේ පිරිසිදු තැන. වහා සතියෙම පෙන්ලා දෙනවා. දැන් ඉන්න කියන හිටපු මේ ඉන්න කියාපු තැන නෙවෙයි ඉන්නේ අපිරිසිදු තැනට පැනලා කියලා දැනගත්ත ගමන් නැවත අපි කළ යුත්තේ මොකද්ද? පිරිසිදු තැනට ගෙනත් දානවා. දැන් මේ විදිහට සුවඳ දේවල් සමහර විට Tamanට ආග්‍රහණය වෙන්න පුළුවන්. සුවඳ දෙයක් මොන හරි ගඳක මේ වගේ මිහිරි සුවඳකට ගඳකට හිත කැඩලා ගියොත් නැවත අපි ඒකට මනාපයක් ඇති වෙනවා. ඒ සුවඳක් දැනුණා කියමුකෝ. සුවඳට මනාපයක් හෝ ගඳක් දැනුනොත් අමනාපයක් හට ගන්නවා. ඒතකොට අලුත් අරමුණක් නිසා මනාපමනාප හට ගන්න බව දැනගෙන අපි මේ මනාප අමනාප කියන දෙක නැවත ඒවා දානීය අතහැරලා දාලා ඒවා පිළිකුල් කරලා නැවත හිත ගෙනත් දාන කොහෙටද?
පිරිසිදු තමන්ගේ මූල කර්මස්ථානයේට රූප කර්මස්ථානයේට ආනාපාන සතිය තමන් ඒ වෙලාවේ තියාගෙන ඉන්න මූල කර්මස්ථානයේ නැවත ගෙනත් දාන්න ඕනේ. ඒක තමයි බුදුහාඳුරු දේශනා කරන්නේ. මේක කාමයට විසිරෙනවා. නමුත් ඒවයි හැසිරෙන්න දෙන්න එපා. දිගට දිග ඒවා ඔස්සේ යන්න දෙන්න නම් එපා. නැවත ඔබ පිරිසුදු තැන ගෙනල්ලා තියන්න කියන එක තමයි මේ ගාථාවේදී බුදුහාඳුරු දේශනා කරන්නේ. රසවත් ආහාර. සමහර විට ආහාරයක් මේ වෙලාවේ ආහාර මතක් වෙලා ඒක රසයම් පවා Tamanට දැනෙන්න පුළුවන්. මොනවා හරි රසවත් ආහාරයක්. Taman කැමති දෙයක් එකපාර මතක් වෙලා ඒක දිගට ඒක හදන්න ඕනේ. ඒක හදලා වැඩිපුර කන්න ඕනේ කියලා දිගට හිතුවිලි යනවා. එතකොට වහාම දැනගන්න ඕනේ මගේ හිත දැන් ඔන්න අගෝචර තැනට පැනලායි තියෙන්නේ. සතිපට්ඨානේ නෙවෙයි තියෙන්නේ. ආරක්ෂිත තැන නෙවෙයි තියෙන්නේ. අනාරක්ෂිත තැනට ගිහින් කියලා දැනගත්ත ගමන් නැවතගෙන පිරිසිදු තැන තියෙනවා. ඒ විදිහට සිතුවිලි ගොඩාක් මෙතෙන්දි බාධා කරනවා පින්වත් විවිධ මතකයන් Tamanට නැగిලා එන්න පුළුවන්. විවිධ දරුමල්ලෝ බාහිර දේවල් වස්තුව Taman අතීතයේ යම් මතක සිදුවීම් ඒවා ගලාගෙන නොසිතපු දේවල් පරණ මතකයන් කවදාකවත් කාලෙකින් මතක් වෙච්ච නැති ඒවා මතුවෙලා ඇවිත් මේ හිතේ වංචනික ස්වභාවය බලන්න. මතුවෙලා ආපු ගමන් මේවා ඔස්සේ කල්පනා කර ගියොත් විතර්කවලට Taman අහුවෙලා Tamanගේ භාවනාව කැඩිලා යන්න පුළුවන්. වහා මේක හැඳිනගෙන මගේ හිත දැන් කල්පනාවක තියෙන කියලා හැඳිනගත්ත ගමන් ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ෂා මේකේ ඉන්න එක සුදුසු නෑ. මේ සාන්තයි ප්‍රණීතයි හුස්ම රැල්ල කියන එක මගේ මූල කර්මස්ථානේ. ඒකට වහා එන්න ඕනේ කියලා නැවත ඇවිත් ආරක්ෂාව තහවුරු කරගන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුන් මෙන්න මෙහෙම කරනවා නම් එයාට කියනවා ප්‍රමාදී පුද්ගලයා කියලා. කවුද කියන්නේ? ප්‍රමාදී මේ අප්‍රමාදී පුද්ගලයා කියලා. අරවට යන්නේක ප්‍රමාදය නැවත ගෙන්න ගන්න එක අප්‍රමාදයෙන්. ඉතින් මෙයා නැවත ප්‍රමාදයට යද්දී අප්‍රමාදයේ තහවුරු කරගෙන පින්වත්නි කටයුතු කළොත් එයාට පුළුවන් වෙනවා මේ කෙලෙස් ටික දුර්වල කරගෙන විශේෂයෙන් සමාධිමත් මනසක් හදාගෙන නීවරණ දුර්වල කරගෙන ඒ සමාධියේ ඉඳගෙන යාට විදර්ශනා භාවනා කරන්න පුළුවන්. ප්‍රඥාව සඳහා මෙන්න මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දකිමින් යථාභූත ඥාන දර්ශනය පහල කරගෙන එයාට මගඵල නිවන් අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහාම පින්වත් ඔබ හැම දිනාටම මේ දහම් කාරණාද උදව් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද දවසේදී ප්‍රධාන සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ මහව තුඹුල්ලේගම හැලඹ වැව පදිංචි HMU මුතුමැණිකේ උපාසක මාතාව ප්‍රධාන දූදරු පිරිස සහ ඥාති හිත මිත්‍රාදීන් විසින් ඒ අයගේ පරමාර්ථ බවට පත්වන්නේ නිදන ප්‍රාප්ත මුතුමැණිකේ උපාසිකා මාතාවගේ දෙමාපියන් GR මුදියන්සේ ස්වාමි පුරුෂයා GR පොඩිමැණිකේ දියණිය GR විජේරත්න පුතුණුවන් යන අයට පින් අනුමෝදන් කිරීමට සහ පැමිණ සිටින සියලු ඥාතීන් නමින් නිදන ප්‍රාප්ත හැම දිනාට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ අනුව ඒ නම් සඳහන් කළ සියලුම ඥාති හිතයිශීන් මේ ධර්ම ශ්‍රවණ මේ ආනිසංසයෝ අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන්ව ඒ අයගේ පරලොව ජීවිත සාංශාරික ජීවිතය සුඛිත මුදිත කරගනු ලබත්වා සාංශාරික ගමන නිවා කරගෙන කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියලා මියගිය සැමට අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධර්ම දේශනාව සඳහා වැඩි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මේ මොහොතට වැඩමවා සිටින අපගේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේටත් ඒ උතුම් සසුන් මෙහෙවර කරගෙන යන්න අධ්‍යාපනික මෙහෙවර කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලීය සියලු කාර්ය මණ්ඩලයට පැමිණ සහභාගී වන සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය සැලසේවා. දරුවන් දරුමුණුබුරන් ඇතුළු හැම දිනාටම උතුම් බුදුරුවනේ දම්රුවනේ සංගරුවනේ දළදා වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසීමෙන් කරදර දුක් පීඩා දුරු වේවා කරනගෙන රැකියා ගොවිතැන් වෙහෙළඳාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන ආදී ඒ සියල්ලක්ම සාර්ථක කරගෙන වාසනාව ජය සතුට සාමයේ සැනසෙල්ල උදා කරගෙන මෙලව අභිවෘද්ධිය දියුණුව සලසා ගන්න පරලොව සාංශාරික ජීවිත සුඛිත මුදිත කරගන්න සසර ගමන නිමා කරගෙන අපි හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් නිවී සැනසීම පිණිසම කළ උතුම් පින්කම පූර්ණය කළ පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. රටදැය වෙනුවෙන් දිවිදුන් සියලුම අභීත රණවිරුවන්ට උතුම් අමා මහ නිවන් සුවයම සැලසේවායි පින්වත්ව ඇත්තු ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සහ ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය මේ ලෝකයෙන් තුරන් වී හැම දිනාටම නැවත නිදුක් නිරෝගී භාවය සාමයේ සැනසෙල්ල සියලු සෞභාග්‍ය
සැලසේවා කියලා පින්වත් ඔබ සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ ප්‍රාර්ථනාවන් ඒ වගේම පින්වත්නි විශේෂයෙන්ම මේ ආදී වශයෙන් මේ සියලු කටයුතු වලට සහ සම්බන්ධ වෙච්ච පින්වත් ඔබට අපට හැම දිනාටම මෙලව සැනසෙල්ල වේවා, පරලොව සසර සැනසෙල්ල වේවා. කෙලවර උතුම් නිවනින් සැනසෙල්ල සඳහාම මේ පින්කම පාරමිතා ධර්මයක්ම වේවා කියලා නැවතත් සාදු කියා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් රටත් ජාතියත් ආරක්ෂා කරත්වා. උන්වහන්සේලාත් උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.